අද 2020 නොවැම්බර් 3 අඟහරුවාදා සිරස්තල. තවත් කොවිඩ් ආසාදිතයෙකු නිවසේදීම මිය යයි. මරණ 22ක් එක් ඉහළට. දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයන් නව අවදානමක් සමග කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි. මැති සභය පැය කිහිපයකට සීමා වේ. කොවිඩ් මර්ධන ක්‍රියාවලියට විපක්ෂයෙන් චෝදනා. කොවිඩ් තුරන්දේ නම් මුහුදට බිලිවන්නට වුවත් සූදානම්. ඇමති පවිත්‍රා දේවී කියයි. මහමුහුදට බිලිවෙන්න මේවා කරන්න කියලා ඒක කරන්නත් මම ලෑස්ති. මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවම සුදුසුකම් ගැසට් කරේ. උසස් පෙළ C සාමාර්ථ 2ක් සහ S සාමාර්ථයක් අනිවාර්ය වේ. පානදුර වෙරළට ආ තල්මසුන් යලි මුහුදට ගෙන ගිය දැවැන්ත මෙහෙයුමක්. 5ක් මිය යයි. දැඩි කොවිඩ් අර්බුදයේ මැද ඇමරිකානු ජනපති සටන ඇරඹේ. සියවසකට පසු වැඩිම පිරිසක් ඡන්දය දුන් ජනපතිවරණය විය හැකි බවට අනාවකයක්. Verana. This is Ava Verana. Prime time. With Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට 22 වෙනි කොවිඩ් ආසාදිත මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. මිය ගොස් තිබුණේ කොටහේන ජම්පටා වීදියේ පදිංචි කාන්තාවක්. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු මෙරටින් වාර්තා වන 9 වැනි ආසාදිත මරණයක් මෙයයි. පසුගේ නොවැම්බර් 1 වනදා කොටහේන ජම්පටා වීදිය ප්‍රදේශයේ නිවසකදී මියගිය 68 හැවිරිදි කාන්තාවකගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණා. ඇගේ දේහය සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණයෙන් ඇය COVID-19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඇය මිය යාමට ආසන්නතම හේතුව COVID නියුමෝනියා තත්ත්වයක් වන අතර මෙම මරණය මෙරට 22 වෙනි COVID ආසාදිත මරණය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේගේ කාන්තාවගේ පවුලේ සමාජිකයෙකු මීට පෙර COVID ආසාදිත ලෙස හඳුනාගෙන තිබුණු අතර නිවසේ අනෙකුත් සමාජිකයන්ද නිවාස නිරෝධායනය සඳහා යොමු කර තිබුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරැල්ල සුසාන භූමිය ආදාහනාගාරයේදී. ඉක්ුත් ඔක්තෝබර් 3 වනදා ව්‍යාප්තිය ආරම්භ වූ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට එනම් මාසයක කාලයක් තුළ 7800 ඉක්මවා තිබෙනවා. එයට ඉක්ුත් ඔක්තෝබර් 21 වනදා සිට පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ද අයත්. මෙම පොකුරවලට අයත් 2251 දෙනෙකු ඊයේ දිනේ වන විට සුවය ලබා ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් අතරත් අපි COVID-19 රෝගයේ පැතිරීම දැක්කා. ඒ පිරිසට වැළඳීමට හේතුව වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළට තිබිච්ච සම්බන්ධතාවයන්. මේ අනුව මේ දක්වාම අපිට හමුවන රෝගීන් සියලුම දෙනා යම්කිසි ආකාරයකින් මේ එකම පොකුරට සම්බන්ධතාවයක් දක්වනවා. ඒ නිසා තවමත් අපිට මේ රෝගය සමාජගත වීමකට පෙර පාලනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 275ක් වන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 61 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 90 දෙනෙකු බැගින්, කළුතර සහ ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ඒ අතරට අයත්. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් 43 දෙනෙකු සහ දෙවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් ආසාදිතයන් 39 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. එම කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 39 දෙනා අතරට පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් 23 දෙනෙකුද අයත්. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආරම්භයේ සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3514 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 2162 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 333 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 126 දෙනෙකු ඊට අයත්. ඊයේ දිනේ දිස්ත්‍රික්ක 16කින් නව ආසාදිතයන් වාර්තා නොවීමද විශේෂත්වයක්. මේ දක්වා කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන්ද අද වන විට එක් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශීය බහාර සෞඛ්‍ය අංශය සඳහන් කළේ ඔහු කොළඹ හෝටලයක සේවකයෙකු වන අතර ඉක්ුත් 28 වනදා කිලිනොච්චිය වෙත පැමිණ තිබූ බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 350න් 55ක් විතර මේ වෙනකොට අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විදිහට හඳුනගෙන තියෙනවා. අධි අවදානම් ප්‍රදේශ දක්වා ගමන් කර හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තවත් 90ක් විතර තියෙනවා. කිසිදු රෝගියෙක් වාර්තා නොවිච්ච සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 161ක් තියෙනවා 350න්.
පවතින තත්ත්වය අපිට කළමනාකරණය කරගත හැකි මට්ටමේ තියෙන්නේ. PCR පරීක්ෂණ වල තියෙන ප්‍රමාදය කඩිනමින් නිවැරදි කරගන්න අපි කටයුතු කළේ නැත්නම් තවදුරටත් රට සම්බන්ධයෙන් අපිට delayed reactions වලට තමයි යන්න සිද්ධ වෙන්නේ. මොකද අනුරාධපුරයේ ප්‍රදේශයේ සැලකිය යුතු ප්‍රමාදයක් තියෙනවා. මොකද එක ලැබ් එකයි තියෙන්නේ. මෙච්චර රෝගීන් වාර්තා වෙද්දි තාම කෑගල්ල දිස්ත්‍රික්කයේ මැෂින් එකක් නැහැ PCR. කුරුණෑගලට මැෂින් එකක් නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ මෙච්චර රෝගීන් වාර්තා වෙද්දි කළුතර දිස්ත්‍රික්කයේ PCR කරන ලැබ් එකක් නැහැ. මේවා අපි වැඩි දියුණු කළ යුතු අංශ. ගුරුගඩ ප්‍රදේශයේ තිබිච්ච ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඊයේ දවස් තුල තව සාම්පල් 500ක් ගත්තා. තාම අපි දන්නේ ඒ 500න් මොකද්ද ලැබිච්ච ප්‍රතිඵලය කියලා. අපි දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ තීන්දුව తీරන ගන්න තව පරක් වෙනවයි කියන එක. මේ අයගෙන් අති බහුතරයේ ඉන්නේ නේවාසිකාගාරවල නෙමෙයි, ගෙවල් වල ඉඳන් තමයි වැඩට ඇවිල්ලා තියෙන්නේ. සමහරු රත්නපුරේ, සමහරු කොළඹ, සමහරු කළුතර. මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට PCR කළොත් විතරයි ඒ අයගේ දෙවෙනි පෙළ, තුන්වෙනි පෙළ ආශ්‍රිතව අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ ගෙවල් වල තව 4 දෙනා ගාන හිටියොත් එහෙම ඒ අයගේ ආශ්‍රිතය 20000ක් විතර වෙනවා. කර්මාන්ත ශාලා ආශ්‍රිතව යම් විශාල පොකුරු ප්‍රමාණයක් නිර්මාණය වීමේ අවදානම මතුවලා තියෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ කර්මාන්තපුර තියෙන මේ ප්‍රදේශ ආශ්‍රිත කර්මාන්ත ශාලා 23ක මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේ අතර හොරණ ගුරුගොඩ ආසාදිතයන් 35ක් වාර්තා වූ ඇඟලුම් ආයතනයේ සේවිකාවක් හොරණ රෝහලින් සිදු කරගත් PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි ප්‍රදේශීය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. මේ අතර PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු එහි වාර්තා ලැබීමට පෙර සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා ගාල්ල දීවර වරාය වෙත පැමිණි හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව අද තහවුරු වුණා. ඔහු ඉකුත් දින කිහිපයම දීවර වරාය වෙත පැමිණ තිබීම හේතුවෙන් දීවර සමිති මැදිහත් වී වරාය පරිශ්‍රය සහ බෝට්ටු කිහිපයක් විෂ බීජ හරණයට ලක් කිරීමට පියවර ගත්තා. 1460ක් විතර PCR කරලා 5 දිනක් තමයි පොසිටිව් වුණේ. 5 දිනත් මේ මෙතන දීවර කර වරායට ආශ්‍රිත 5 දින ඩයිවර්ලා 5 දින පෑලියකට ගියා. කිසිම සෞඛ්‍ය බලධාරීන්වක්වත් කිසිම කෙනෙක් අපිට කිව්වේ නෑ මේක වහන්න කියලා. ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල සහ බුලත් කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් ඒ රාත්‍රියේ සිට හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කෙරුණා. මිටමුදරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේද හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කළ බව රජය නිවේදනය කළා. මේ අතර පානදුර මෝදරවිල නිවාස සංකීර්ණය සංචලනය සීමා කිරීමටද අද පියවර ගැනුණා. එම ප්‍රදේශයේ නව ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වියතයි හඳුනා ගැනීම හේතුවෙන් එම අමාත්‍යාංශ ගොඩනැගිල්ල විෂ බීජ හරණ කටයුතු සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බේරුවල මූලික රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට සහ රසායනාගාර සහායකයෙකුටත් වෛරස් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් කළුතර සහ බේරුවල පදිංචිකරුවන්. ඒ අනුව අදාළ දන්ත වෛද්‍යවරයාව කොළඹ IDH රෝහලටත් රසායනාගාර සහායකයා ඉරණමිල රෝහලටත් යොමු කර ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුළ වාර්තා වූ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 17 දෙනෙකු හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ඉංගිරිය ආවත්ත ප්‍රදේශයේ පදිංචි 9 මාස ගැබිණි කාන්තාවකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇයව ඊයේ රාත්‍රියේ කොළඹ IDH රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඇයගේ පියා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෙකු වන අතර ඔහුට මීට පෙර කොවිඩ් ආසාදනය වී සිටි බව හඳුනාගෙනුණා. තලවාකැලේ පතන ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළුන් 3 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මෙතර හපුතලේ කොස්ලන්ද කොළොන් ගස්තැන්න ප්‍රදේශයේ දින 11ක් පමණ වයස ඇති බිලිඳියකට ඇගේ මවට පියාට සහ මිත්තණියට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුවම සිව් දෙනාවම කොළඹ IDH රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. දවස් 8 දරුවාගේ 100යි තමයි මේ පෑලියගොඩ මාළු වෙන පලාසික තමයි රැකියාව කරලා තියෙන්නේ. බබා ඉපදිලා තියෙන 22. මේ ආවා 27 ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නේ නැතුව ආවේ. 100ගේ PCR එක කරනකොට තමයි මේක අහුනේ. ඒ දරුවාගේ අම්මයි තාත්තයි ආච්චි තමයි මේ රෝගීන් බාරපත් වුනේ. මේ අතර කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් වැල්ලවාය ප්‍රදේශයේ පුද්ගලයෙකු PCR පරීක්ෂණය සඳහා කැඳවූ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති කරගත්තේ අදාළ පුද්ගලයාට වැඩි වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීමට සිදුවීම පිළිබඳව දොස් පවරමින්. පිළිවෙල නෙවෙයි ප්‍රශ්නේ මෙතන. ඔයායි PCR එක ගන්න හැදවිලා තියෙන්නේ. ඔයායි PCR එක අරන් දෙන්නම් අද. රට ලොකු අවුලක ඉන්නේ. ඔය විදිහට සියලුම පහසුකම් එහෙම කරන්න බැරි වෙයි. ඒවා අපි කරනවා. ඒකට වෙලා යනවා. ඒ නිසා ඔබතුමා කියන වෙලාවට මේක කරන්න බැරි වෙයි. කරුණාකරලා ඉවසගෙන ඉන්න. PCR පරීක්ෂණයෙන් අනතුරුව එම පුද්ගලයා නිවසට නොගොස් ප්‍රදේශයේ මත්පැන් හලකට යාම නිසා එම අලෙවිසලද වසා
දමා තිබෙනවා. අද මෙරටින් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 272ක්. ඒ අතරින් 269 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු තිදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 11608ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 6005 දෙනෙකු තවමත් රෝහල් 36ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා. ඒ අතර සුවය ලැබූ සමස්ත ගණන 5581ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලයට සම්බන්ධ කර්මාන්ත ශාලාවලට ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව තම කාර්යයන් පවත්වාගෙන යාමට අවසර හිමිවන බව පොලිසිය පවසනවා. මේ අතර ඇඳිරි නීතිය පැවැත්වෙන ප්‍රදේශවල මහා පරිමාණ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුල විවෘත කිරීම සඳහා අවසර දී ඇති රාජ්‍ය ආයතන සහ සියලුම මාධ්‍ය ආයතන ඇතුළු ආයතන 84ක සේවකයන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකි බව පොලිසිය විසින් මීට පෙර නිවේදනය කර තිබුණා. කෙසේ නමුත් අද පෙරවරුවේ සිටම ලයිස්තුව සඳහා අලුතින් තවත් ආයතන 23ක් ඇතුළත් කිරීමට පොලිස් මූලස්ථානයේ පියවරගෙන ඇති අතර ඊට රජයේ සතු සමාගම් කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම එම ආයතනවල සේවකයන් හට රාජකාරී හැඳුනුම්පතට හෝ ජාතික හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන සේවයට කැඳවීමේ ලිපියක්ද ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට භාවිත කළ හැකි. සම්පූර්ණ ආයතන ලේඛනය www.adaderana.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකි වෙනවා. එතකොට ඒ අයට තමුන්ගේ රාජකාරී හැඳුනුම්පත පාවිච්චි කරලා ගමන් කරන්න පුළුවන්, බෝඩර් ක්‍රොස් කරන්න පුළුවන් විශේෂ අවස්ථාවන් සඳහා. හැබැයි මේ රාජකාරී සඳහාම පමණයි මේක යොදාගත යුත්තේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල මහා පරිමාණ නිෂ්පාදන කටයුතු සිදු කරන කර්මාන්ත ශාලා සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සඳහා බලයලත් නියෝජිතයන් වශයෙන් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් පත් කර තිබෙනවා. විශේෂයෙන්ම විවිධ කෘෂිකාර්මික දීවර කටයුතු වෙනත් නිෂ්පාදන වලට සම්බන්ධ සහ වැවිලි කටයුතු වලට සම්බන්ධ කර්මාන්ත ශාලා ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් තිබේ නම් මෙම අයදුම්පත පුරවා බලයලත් නියෝජිතයන් වෙත යවිය යුතුයි. ඊට අදාළ අයදුම්පත www.adaderana.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට බාගත හැකි වෙනවා. ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත secretary@mws.gov.lk යන විද්‍යුත් තැපැලට යොමු කිරීම මගින් ඇඳිරි නීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකියි. මේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසියාකාරයෙන් පවත්වගෙන යන්නත් අත්‍යවශ්‍ය සේවා නිසියාකාරයෙන් පවත්වගෙන යන්නත් අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍ර කඩිනමින් ලබා දෙන්න කටයුතු කරනවා. සේවකයා ඉන්න තැන ගැන පවා හොයලා බලලා තමයි අපි මේ ඇඳිරි නීති බලපත්‍රය නිකුත් කරන්නේ. මොකද අපිට රතු කලාප තියෙනවා. ඒ කලාප වලින් කිසිම සේවකයෙක් කාර්යාලයකට හෝ ව්‍යාපාරයකට හෝ කර්මාන්තශාලාවකට ගන්න ඉඩ දෙන්න විදියක් නැහැ. නිෂ්පාදනයට බර වෙච්ච ආයතන, ඒ වගේම ව්‍යවසායකත්ව ආයතන, කෘෂි කර්මාන්ත ආයතන, ඒ වගේම දීවර කටයුතු වලට සම්බන්ධ ආයතන, කර්මාන්ත ශාලා, ෆැක්ටරිස් මේවා පවත්වාගෙන යාමට අපි යම් කිසි ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ විශේෂයෙන්ම අපි දන්නවා එක එක තැන්වල තියෙනවා කන්ස්ට්‍රක්ෂන් සයිට්. ගොඩ නැගිලි ඉදි කරනවා. එතකොට ඒවත් පවත්වාගෙන යන්න පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් සයිට් කිව්වම දැන් මහා පරිමාණ වෙන්න ඕනද? එහෙම නැත්නම් ගෙයක් හදනවා නම් බාසුන් නැල ගෙනල්ලා ගෙවල් ටික හදාගෙන යන්න පුළුවන්ද? මහා පරිමාණයෙන් යම් කිසි සේවකයෝ 50ක් 60ක් 100ක් සහභාගී වෙන මැෂිනරි උපයෝගී කරගන්නේවා මෙතනින් ගන්න ඕනේ. එහෙම නැති ඒවා අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවලට සම්බන්ධ කර්මාන්තවල මේ මොහොත වන විටත් අදාළ කාර්යයන් සිදුවීම පවතින බැවින් එම ආයතන සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. වෙනම Tamanගේ රටෙන් එන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් එක පෙන්නලා මං අහවල් BOI කම්පැනි එකේ වැඩ කරන්න කියලා. තමන්ගේ රටෙන් එන්න බෑ. ඒකෙන් ප්‍රවාහන පහසුකමක් සලසන්න ඕනේ. නමුත් අර අවසර ගැනීම අවශ්‍ය නැහැ. ඒ කර්මාන්ත ශාලාවේ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන්. කෙසේ නමුත් ඇඳිරි නීතිය පැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ නිවෙස් වෙත අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. තුග වෙලෙන්දන්ට දිසාපතිතුමාට හෝ ඒ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පුළුවන් බලපත්‍රයක් දෙන්න යාපනයේ තියෙන ලුණු ටික කොළඹට ගේන්න. එතකොට කොළඹ නාරායන් පිටට ගේනවා. නාරායන් පිටින් ඒ ටික බෙදා හරිනවා. අපි හිතමු කොළඹ තියෙන යම් දෙයක් එහාට ගෙනියන්න ඕනේ. සැමන් ගෙනියන්න ඕනේ. එතකොට ඒකත් ඒ විදිහටම මෙහෙන් ඒ ආකාරයට බලපත්‍ර නිකුත් වෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා වෙළඳුන්ට බලපත්‍ර නිකුත් කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලට රැස් වූ පිරිස් සිය දුෂ්කරතාවයෙන්ද පවසමින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොදකමින් ක්‍රියා කරන අයුරු දක්නට ලැබුණා. ඒරම ඇප්ලිකේෂන් ග්‍රාම සේවකට බාර දෙන්න. ඔය ටික පුරවලා ඒක විදිහට බාර දෙන්න. එතකොට හරි. විදිහට බාර දෙන්න. ඒකින්ද දැන් යන්න දැන්. මෙතර
අතර කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඉදිරිපිට ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් හේතුවෙන් විශාල තදබදයක් නිර්මාණය වුණා. යන්න හරියට අපිට උදව් කරන්න අපි ආණ්ඩුවේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේදී අද විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. පාර්ලිමේන්තුව අද පැය 3ක පමණ කාලයක් රැස්වීමෙන් පසුව එළඹෙන 12 වෙනිදා පෙරවරු 10 දක්වා සභාව කාල තිබුණා. මේ COVID-19 රෝගය මර්ධනය කරන්න අවශ්‍ය සියලුම තාක්ෂණික කාරණා සඳහා විශාල වෙහෙසක් දරමින් මම කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ රටේ නොයෙකුත් ආගමික පාර්ශවවලින් නොයෙකුත් අය සෞඛ්‍ය ඇමතිවරයා විදිහට මේවට අතහිත තියන්න කියලා මට ඉදිරිපත් කරනවා. ඒ වගේ කටයුතු වලදී මට හැකි හැම වෙලාවකම මම මේ ආගමික කටයුතු වලට දායක වෙනවා. මම ඒකයි කිව්වේ අර මුහුණු පොතේ සඳහන් කරලා තිබුණා මේ පවිත්‍රවන්‍ය ආරච්චි මහමුදට බිලිවෙන්න මේවා කරන්න කියලා. ඇත්තටම මේ COVID-19 ලංකාවෙන් මර්ධනය වෙනවා නම් ඒක කරන්නත් මම ලෑස්ති. ඒක වෙනවා නා. කොරෝනාව සාර්ථකව මැඩ පැවැත්වීම පිළිබඳව එතුමියම ප්‍රකාශ කරා පළවෙනි පදක්කම යන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාට දෙවෙනි පදක්කම යන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමාට. මම එතුමියගෙන් අහන්න කැමතියි දැන් එතකොට මේ දෙවෙනි රැල්ලේ පළවෙනි පදක්කම කාටද යන්නට ඕන? දෙවෙනි පදක්කම කාටද යන්න ඕන කියන එක මම එතුමියගෙන් අහන්නට කැමතියි. ඇත්ත වශයෙන්ම අපිත් සත්‍යක්‍රියාවක් කරා. දේශපාලනය කරන්න මොනව කරන්නද රටක් තියෙන්නට ඕන, රටේ ජනතාව ඉන්නට ඕන ජීවත් වෙලා. ඒ නිසා ඒක ගැන අපිට විවේචනයක් නැහැ. නමුත් ඔබතුමිය ගිහිල්ලා අර කලගෙඩිය එහෙම නැත්නම් මුට්ටිය විසි කරන්න ඉස්සෙල්ලා වෙන්ටිලේටර් ටික අනුමුන් කරන්න තිබ්බා. මාස 8ක් තිබ්බා. PCR යන්ත්‍ර ටික අනුමුන් කරන්න තිබ්බා. ICU වන්නන් ටික සකස් කරන්න තිබ්බා. දැන් පාර්ලිමේන්තුව නම ගෑවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා හිටන් බෙදුවා. පළවෙනි රැල්ල වෙලාවේ PCR ටෙස්ට් 250යි කලේ අද 10000ක් කරනවා. ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතානායකතුමනි. මම මේ කියන්නේ තමුන්නාසලා ඇනවුම් කරපු ගාන ගැන. ඒ 200 ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආධාරයක් ලැබුණේ. නමුත් අදටත් හිඟයක් තිබෙනවා. ඔය গুপ্ত වැඩ කරනකොට තිබුණා නේද අර බෝතලයක් අස්සේ දාපු මණියක් විත නාගරාජයාගේ උදව්වක් ගන්න. ණයාගේ උදව්ව ගන්න. නිරෝධායන රෙගුලාසි මේ පාර්ලිමේන්තුවට අදාළ නැහැ කිව්වා. ඇයි එහෙම කිව්වේ? විශ්ව සම්බන්ධ කරගන්න පමණයි. පාර්ලිමේන්තු ආයතනය තුල පොලිසියේ නිලධාරී මහත්මෙක් කොරෝනා පොසිටිව් වුණා. අපි කිව්වද හරි ගියා නෑ. හරි. මම අහන්න කැමතියි ගරු කතානායකතුමාගෙන්. දැන් අයවැය විවාදෙට මේ විදිහටද වාඩි කරවන්න යන්නේ? මාධ්‍ය ශාස්ත්‍රයේ දෙපළකට මේ පාර්ලිමේන්තුව ආවරණය කරන දෙපළකට කොරෝනා හැදුනා. අඩුම තරමින් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ සේවය කරන සියලු දෙනාව PCR පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඇතුළේදී ලැබුණයි කියලා ආරංචියක් නෑ. දැන් සමාජ ව්‍යාප්තිය නැද්ද? සමාජ ව්‍යාප්තිය නැත්තම් මොනවටද කෑගල්ල ලොක්ඩවුන් කරන්නේ? මේ කොවිඩ් වසංගතය අපි කාටත් නොපෙනෙන අපි හැමදෙනාම වෙලාගත්තු සතුරුයි. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාව අපිව තෝරාපත් කරලා වෙලා තියෙන කුමක් වෙනුවෙන්ද? එවැනි ජාතික ව්‍යසනයක් හමුවේ අපි එකිනෙකා දෝෂාරෝපණය කරගනිමින් එකිනෙකාට බැනවදිමින් එකිනෙකා ඔහේ ගත කරන්න නෙවෙයි මා හිතන අපිව තෝරාපත් කරලා වෙලා තිබෙන්නේ. මේ ගරු කතානන්ද මල්ටි බැරල් වලින් හෝ යුද ටැංකිය වලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. මේ සමාජයක් ලෙස විසඳිය හැකි ප්‍රශ්නයක්. ඒ නිසා දැන්වත් ආණ්ඩුව පැත්තෙන් මා කියනවා මේ ජාතික ව්‍යසනයක් ලෙස තේරුම් ගනිමින් ජාතික යාන්ත්‍රණ සකස් කරන්න. ඒ සඳහා අපි අපේ දෑත් දිගු කරන්න ලෑස්ති ගරු කතානායකතුමනි. ලංකාවේ 11335 රෝගීන් එද්දි මරණ 21යි. හරි ඔබතුමා ඉන්නකෝ මගේ උත්තරය දෙනකම් ඔබතුමා පැන ගන්න නැතුව මෙතන මම කියන්නේ එකක් වැරදුනොත් ලොකු දෙයක් තමුසලා 300ක් මැරුවේ ඉබ්‍රාහිම් ජාතික ලැයිස්තුවට එක පාස්කු ප්‍රහාරය සිද්ධ වෙද්දි කැනඩාවේ හිටියා. දවස් 15ක් ගිහලා ලංකාවේ ආවේ කතා කරන්න පාර්ලිමේන්තුවට ආපු නැති අණ්ඩු කුමාර දිසානායක එනවා එකක් ගැන නිවැරදි කරන්න. මම 21 කිව්වා 22යිලු. ඉතාමත් වැරදි සහ අසත්‍ය තොරතුරු කියන්නේ කොටකින් පොඩි අනේ ඔයත් එකම ඔට්ටු දාන්නේ ඔයත් කොට්ටු දානවා කුඩු ෂොට් එකක් හරිද මොන හෙරෝවින්ද හොද කියලා ඔට්ටුවක් දාන්න හොඳ මෙයත් එක්ක හරිද මීගොමින් ගොඩ බානේවද හොඳ දෙවුන්දරින් ගොඩ බානේවද හොඳ කියලා ඔට්ටුවක් දාමු කොවිඩ් මරණ අවසාන 21 22 23 තුනම උනේ ගෙවල් වල ඉඳන් ස්පිරිතාලෙට ඇවිල්ලා ආවට පස්සේ තමයි මරුණාට පස්සේ තමයි මේ කොවිඩ් ආසාදිත බව අඳුරගත්තේ ඊට පස්සේ ඒ කියන්නේ ගෙවල් වල කොවිඩ් ආසාදිතයන් ඉන්නවා ඉතින් අහඹු පරීක්ෂණ කරන්න ඔබතුමාලා දැන් යම් වැඩ පිළිවෙලක් හදලා නැද්ද මොකද
මොකද හේතුව දැන් මේ ඔක්කොම එන්නේ ගෙවල් වල ඉඳන් ඉන්න රෝගීන් තමයි මරුණාට පස්සේ තමයි ආසාදිත බව දැනගන්නේ. ඒ රෝගීන් අපි ක්වොරන්ටයින් කරපු අය නිවාස නිරෝධායනයකට ලක් කරපු අපේ ආවේක්ෂණ පද්ධතිය ඇතුලේ ඉන්න අයව ටෙස්ට් කරපුවාම තමයි ඒ අයගේ ඔය මරණවල PCR පරීක්ෂණය. මම දැන් හොයලා බැලුවා මියගියෙක් දෙන්නම ස්පිරිතාලට ඇවිල්ලා සාමාන්‍ය වාට්ටුවේ තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් නිරෝධායනය වෙවි ඉන්න අය නෙමෙයි. ඒ සම්බන්ධයෙන් මට අධ්‍යයනය කරන්නත් වෙලාවක් නැහැ. මේ දැන් මම පාර්ලිමේන්තුවට ආවට පස්සේ මරණ වෙලා තියෙන්නේ. මම ඉදිරි දිනයක පාර්ලිමේන්තුවේ දැනුම් දෙන්න. වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හැර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් සඳහා පමණක් හෙට සිට විවෘත කෙරෙනවා. මේ අතර නිවෙස්වල නිරෝධායනය වන ජනතාවට රුපියල් දසදහසක වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා. COVID-19 වෛරස් ව්‍යාප්තියත් සමග තාවකාලිකව වසා දැමුණු දෙවේනේ ආර්ථික මධ්‍යස්ථාන හෙට විවෘත කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට අද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ නිරීක්ෂණය කළා. ආයතනෙක පත්තිය කඩතේලිය එක පිටුව ඒ යෝජනා වෙන්නේ ඒ කඩතේලිය වහම අපි නාරාහෙන් පිට ඒ වගේම රත්බලාන වගේම පිළියන්දල ආර්ථික මධ්‍යස්ථාන තුනම නිරීක්ෂණයට ලක් කරා. ඒ අනුව එහි සිටින සියලු ව්‍යාපාරිකයන් ඒ වගේම බඩු බාන සියලු දෙනා අපි PCR පරීක්ෂණයට ලක් කළා. ඒ සියල්ල පිළිබඳ සෑයීමකටපත් වෙච්ච නිසා ඒ මධ්‍යස්ථාන තුන හෙට දිනේ විවෘත කරන්න කටයුතු කරනවා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානය මේ මධ්‍යස්ථානයේ විශාල සේවකයන් පිරිසක් ඉන්නවා. ඒ වගේම අහඹු පරීක්ෂණයක් කරලා තිනවා PCR පරීක්ෂණයක්. ඒකේ යම් පිරිසක් පොසිටිව් වෙලා තියෙන නිසා අපිට මේක අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන විදිහට අරින්න බෑ. අපි සෙනසුරාදා විෂ බීජකරණය කරලා අපි වෙනම බලපත්‍ර දීලා මෙතනින් තොග බෙදා දීම කරනවා. කොළඹට තවම එළවලු මුකුත් වැහුවම් පස්සේ ආවේ නැහැ. සියල්ල තියෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ නූරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල. අපි හෙට රත්මලාන හොකුන්දර නාරායන් පිට ආරම්භ කරයින් පසුව කිසිම ගැටලුවක් නැතුව අපිට ඒ එළවලු ටික විකුණ ගැනීමේ ශක්තිය ලැබෙනවා. මේ අතර තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අද සිට තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කළත් එළවලු රැගෙන ආ ගොවීන් සියාස්වෙන් අලව කර ගැනීමට වෙළඳුන් නොමැතිවීමෙන් අපහසුතාවයට පත් සිටිනු දක්නට ලැබුණා. රිලා වුණු මොන රුයි අලි ඔක්කොම විනාශ කරනවා. ඉතුරු වෙන පොඩ්ඩ තමයි මෙතෙන්ද ගියේ. ඒ ටිකවත් විකුණ ගන්න නැහැ. ගොවියා හැමදාම අනාතයි. ගොවියා ගැන බලන්න කෙනෙක් නැහැ. මේ අතර කටුගස්තුර මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ මේ දක්වා විෂ බීජහරණයකට ලක් කිරීමක් හෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමක් සිදු නොවන බවට වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්. සිල්වා මහතා පවසනවා. මාකට් එකට අසාමාන්‍ය විදිහට එළවලු වෙනවා. අනිත් මාකට් එකට ඇඳිලි නීති දාපු නිසා පොඩි බයක් තියෙනවා. අපි ලිඛිතව ඉල්ලලා තියෙනවා PCR එකක් කරන්න අහඹෙන් කට්ටිය අරන් PCR එකක් කරන්න කියලා. දැනටත් මාකට් එකේ සම්බන්ධ දෙන්නෙක් නිරෝධායන කරලා තියෙනවා. මෙතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පැන වූ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කොළඹ කොටුව තොග වෙළඳ සැල අද සිට නැවත විවෘත කරනු ලැබුවා. ජනතාවේ රැස්වීම අවම කිරීමේ අරමුණින් වාහන ගාල් කිරීමට වෙනම රථගාලක්ද පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒත් ඇතැම් වෙළඳුන් දුරස්ථභාවය අනුගමනය නොකරන අයුරුද දක්නට ලැබුණා. අද සිට අධිකටම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳ සෙල් විවෘතව තියෙනවා. ඉතින් පහෙන් නම් හවස 2 වෙනකම් විතර විවෘත තියෙන බලාපොරොත්තුවක් තියෙනවා. බඩු ගන්න එන වෙළඳ ප්‍රජාව ඔක්කොම තමන්ගේ වාහන 4-5 වෙනි අරසින් පිට මඩපාක් එක තමයි සකස් කරලා තියෙන උඩ ඉඳ තියෙනවා. වෙලාවල් වෙන් කරලා තියෙනවා. පහන්දර 3 ඉඳන් 6 වෙනකම් දේශීය හාල් අල ලුණු බීලුණු රතුරුණු තියෙන දේවල් කඩවලට බහන්න ඕනේ. මේ අතර නිරෝධායන ඇදෙන නීතිය පනවන ඇති ප්‍රදේශවල නිවෙස්වල නිරෝධායනය වන ජනතාවට රුපියල් දසදහසක වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල ප්‍රදේශ රසික ක්‍රියාත්මක කරනවා. ගෝලීය කොවිඩ් වසංගතයේ වැඩිම අර්බුදයට මුහුණ දෙන අතරතුර ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසුම අද ආරම්භ වුණා. දැඩි කොවිඩ් ව්‍යාප්තිය අතර වුවද සියවසකට පසු වැඩිම ඡන්දදායකයන් පිරිසක් එක්වන ජනාධිපතිවරණය මෙය වනු ඇති බවයි එරට ආරංචි මාර්ග පවසන්නේ. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලෙස රෝගීන් 95,67,000කට අධික පිරිසක් ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වෙනවා. සිදුව ඇති මරණ ගණන 2,36,982ක්. ලොව බලවත්ම නායකයා තෝරා ගැනෙන ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එවන් තත්වයකදී. ඇමරිකාවේ 59 වැනි ජනාධිපතිවරණය වන මෙහිදී එරට 46 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතයි.
මේ වන විටත් ඇමරිකානුවන් මිලියන 100කට ආසන්න පිරිසක් තැපෑලීම් සහ කල් ඇතිවම ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව 100 වසරකට පසු වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණයේ මේ වනු ඇති බවයි එරට ආරංචි මාර්ග පවසන්නේ. ජනපති ට්‍රම්ප්ගේ අවසන් මැතිවරණ රැලිවලදී සෞඛ්‍ය උපදෙස් නොතකූ අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. You are so lucky I'm your president. You are so lucky. ජෝ බයිඩන්ගේ අවසන් මැතිවරණ රැලිවලට හිටපු ජනාධිපති ඔබාමාගේ සහාය හිමිව තිබීම විශේෂත්වයක්. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අනාවරණ කර තිබුණේ ට්‍රම්ප්ගේ මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික නව කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වූ බවයි. ඉන් 700කට අධික පිරිසක් මේ යන්නට ඇති බවත් ඔවුන් පෙන්වා දුන්නා. මෙතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා නව සීමා නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේ වියානා ගනුවර සිදු වූ වෙඩිතැබීමකින් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. නව සීමා පැනවීමට පෙර නගරයේ අවන්හල් තුල ජනතාව විනෝද වෙමින් සිටි අවස්ථාවකයි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. රයිෆල් වලින් සන්නද්ධ වූ තුවක්කුකරුවන් මධ්‍යම වියානාහි ස්ථාන 6කට වෙඩිතබා තිබෙනවා. එක් ප්‍රහාරකයෙකු වෙඩිතබද්දී ජනතාව බියෙන් දිව යන අයුරු දැක්වෙන දසුන් පෙළක් අන්තර්ජාලයට එක් කර තිබුණේ මෙලෙසින්. පොලිසිය එක් ප්‍රහාරකයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සෙසු පිරිස සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඔස්ට්‍රියා චාන්සලර්වරයා නිවේදනය කළේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. වියානා ප්‍රහාරයේ පිටුපස අවම වශයෙන් එක් ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකුවත් සිටින බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා. මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු බවට පත්වීම සඳහා උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා විෂය ධාරාවෙන් C සාමාර්ථ දෙකක් සහ S සාමාර්ථයක් පැවතීම අවම සුදුසුකම් බවට අද පත් කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඊට අදාළව ඉදිරිපත් කළ නියෝගවලට අද පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවීමත් සමගයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කළ වෛද්‍ය ආඥා පරිතේ නියෝග දෙකක් අද පාර්ලිමේන්තුවේදී අනුමත වුණා. ඉහළ සෞඛ්‍ය ප්‍රමිතියක් මේ රටේ ඇති කිරීම අපේ වගකීම. ඒ නිසා තමයි මෙම යෝජනා පාර්ලිමේන්තුවට මේ ගැසට් නිවේදන දෙකම අපි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කවුරු හරි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා නම් ලියාපදිංචි වෙන්න වෛද්‍ය කවුන්සලය සමග මේ රටේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කටයුතු කිරීමට එහෙනම් උසස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාවේදී යම් යම් අවම ප්‍රතිඵල ලබා ගත යුතුයි. විභාගයට පෙනී සිටිනවා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව. එසේ කරලා සම්මාන සමාර්ථ දෙකක් හා සාමාන්‍ය සමාර්ථයක් ලබා ගන්නවා. අවුරුදු 5කට වතාවක් විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොටගෙන පළමු වර ලිවීමේ කණ්ඩායම සහ දෙවෙනි වර ලිවීමේ කණ්ඩායම ලෙස තෝරා ගැනීම සිදු වෙනවා. එහිදී ප්‍රශ්න කීපයක් මතුවලා තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවෙනි වර කියවීමේ ළමයිගේ ප්‍රමාණය තෝරාගෙන තියෙන වෛද්‍ය පීඨ සඳහා 98ක්, පළවෙනි වර ළමයි 34යි. ඒ වගේම ගත්තොත් කළුතර දිස්ත්‍රික්කයේ ඊටත් වඩා මේ ප්‍රතිශතය වෙනස් වෙලා තිබෙනවා. කෑගල්ල, මහනුවර, පොළොන්නරුව වගේ. ඒ නිසා මේ පළමු වර ලියන කණ්ඩායමේ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ වගේම KDU වෛද්‍ය පීඨයට මා දන්න එක දරුවෙක් ඉන්නවා. ඇය පළවෙනියට තේරුණා. එහෙත් ඇය කල්පනා කරා වෛද්‍ය පීඨයට ඇයට සුදුසුකම් ලබා ගත හැකි වේවි කියලා. ඇය ඒකට ගියෙත් නැහැ. ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ 38 වෙනි දරුවා. මේ රෑන්කින් වල. එතකොට 60 දෙනෙක් ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු වර ලියපු ළමුන් 60 දෙනා. ගරු කතානායකතුමනි වෛද්‍ය පීඨයේ තීරලා තිබෙන්නේ 34 දෙනයි. ඒ වගේම ඒ 60 දෙනා ඇතුලෙන් දෙවෙනි වර විභාගයට පෙන්නලා හිටින 4 දෙනයි. එතකොට ළමයි 22ක්ම දෙවෙනි වර විභාගයට ඉල්ලුම් කරලත් නැහැ. ඒ වගේම සමහර ළමයි ඉන්නවා. ඔවුන් ඇප්ලිකේෂන් දාලා තියෙන වෛද්‍ය පීඨයට පමණයි. ඒ නිසා වෙන කිසිදු පාඨමාලාවකට ඇයට ඌට සුදුසුකම් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඔබතුමා ඉක්මනින් මැදිහත් වෙලා මේ දරුවන්ට සාධාරණ කිට්ටු කරලා දෙන්න. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා නම සම්පූර්ණ වාර්තාවක් ඇඳවලා තිබෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාගෙන්. ඒ අයගත් තීරණය ඒකට පදනම කුමක්ද කියන එක පිළිබඳව මේ අතර උසස් පෙළ කඩියම් ලකුණු නිකුත් කිරීමත් සමග තමන් අසාධාරණයට පත්ව ඇති බවට නෝරෙලියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මැසිවිලි නගනවා. මෙලෙස අපහසුතාවයට පත්ව ඇත්තේ 2019 වසරේ උසස් පෙළ විභාගයට තාක්ෂණ වේදයේ විෂය ධාරාවෙන් පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්.
ජයපද තාක්ෂණාංශයෙන් උසස් පෙළ මුහුණ දීලා නුවර දිස්ත්‍රික්කයෙන් 10 වෙනි ස්ථානයත් 1.774ක ඉසඩ් අගයකුත් ලබා ගත්තා. නමුත් පසුගියදා නිකුත් වුණු කඩේම් ලකුණු වලින් මට කිසිදු විශ්වවිද්‍යාලයක් හිමි වුණේ නැහැ. නමුත් නව නිර්දේශයෙන් ජයපද තාක්ෂණාංශයෙන් 0.8 0.7 වැනි ඉතාම සුළු ඉසඩ් අගයන් වලින් සිසුන් පාඨමාලා සඳහා තෝරාගෙන තිබුණා. අපි සරසවි වරම් එයි කියලා විශ්වාසය තිබ්බ නිසා තර්ඩ් ට්‍රයි එකක් කරේ නෑ. අපි වෙන පාඨමාලා සඳහා ඉල්ලුම් කරත් නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්බත් අමරතුංග මහතා පවසන්නේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝග අනුව සිදු කර ඇති බවයි. පළමුවෙනි නියෝගය තමයි ඔවුන් එක කණ්ඩායමක් වශයෙන් නොවන නිසා තමයි ඔවුන්ට වෙන වෙනම ඉසෙඩ් අගයන් නිකුත් කර තිබුණේ. ඊළඟ ප්‍රධාන කාරණය තමයි උසස් පෙළ විභාගයේ පැවැත්වීමට පෙර එම විභාගයෙන් සරසවි ප්‍රවේශය සඳහා තෝරා ගනු ලබන දරුවන්ගේ ක්‍රමවේදය කුමක්ද යන්න ඉතාමත් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන්න ඕනි කියන දේ. 2019 අප්‍රේල් මාසයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල පද්ධතියට තෝරාගන්නේ කුමන ආකාරයකටද යන්න පිළිබඳව ප්‍රකාශයට පත් කරා. ඒ නිසා විශ්වවිද්‍යාලයට තෝරා ගැනීම අපේ රටේ සුප්‍රීම් අධිකරණය විසින් ලබා දුන්න ඒ නියෝග සහ තීන්දුවලට 100%ක්ම අනුගත වෙලා තියෙනවා. This is a news alert from Ada Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. මෙරට COVID-19 ආසාදනය වූ 23 වෙනි මරණය මීට සුළු වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේ සිටියේදී ඊයේ දිනේදී මියගොස් ඇති අතර පසුව කළ PCR පරීක්ෂණයේදී ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගනු ලැබුවා. මෙන්න එම පුවත නැවතත්. මෙරට COVID-19 ආසාදනය වූ 23 වැනි මරණය මීට සුළු වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේ සිටියේදී ඊයේ දිනයේදී මියගොස් ඇති අතර පසුව කළ PCR පරීක්ෂණයේදී ඇය COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගනු ලැබුවා. This is a news alert from Ada Verana 24.